මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම ඇකඩමික් එසේ පාර්ට් 1 එකේදී ඔයාලට අරගෙන ආවා. එසේ එකක ස්ට්‍රක්චර් එක මොකක්ද කියන එක, ඒ වගේම ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එක සහ තීසිස් ස්ටේට්මන්ට් එක ලියන්නේ කොහොමද කියන එක ගැන. අද මම ඔයාලට අරගෙන එන්නේ එසේ එකේ බොඩි පැරග්‍රාෆ්ස් ලියන්නේ කොහොමද කියන එක. හරි. එහෙනම් අපි බලමු පැරග්‍රාෆ් එකක් කොහොමද හරියට ලියන්නේ කියලා. මුලින්ම මම ඔයාලට පැරග්‍රාෆ්ස් දෙකක් දෙනවා. ඔයාලා මේ පැරග්‍රාෆ්ස් දෙක අතරින් වැඩිපුරම සංවිධානාත්මක බවක් තියෙනවා කියලා ඔයාලට පේන්න තියෙන පැරග්‍රාෆ් එක තෝරන්න. පළවෙනි එක, trees are useful to us in many ways. There are many types of trees. It takes a long time to grow huge trees. Each and every person has a responsibility to protect trees. Trees are also a part of nature. දෙවෙනි එක, trees are useful to us in many ways. They provide us oxygen, purify air while storing carbon. They also stabilize the soil, contribute in climate change. They provide us wood, food, and make the environment cool by giving us shade or shelter. We can't explain the usefulness of trees in our life. So, save trees. හරි. මොකක්ද මෙතනින් වැඩිපුරම සංවිධානාත්මක බවක් තියෙනවා කියලා ඔයාලා හිතන්නේ. දෙවෙනි ඡේදයෙන් තමයි, දෙවෙනි පැරග්‍රාෆ් එකේ තමයි වැඩිපුර සංවිධානාත්මක බවක් තියෙන්නේ. ඇයි ඒ? අපි ගත්තොත් පළවෙනි පැරග්‍රාෆ් එක, ඒකෙදි එක දෙයක් ගැන හරියට කතා කරලා නැහැ. එක එක අයිඩියාස් ගොඩක් එකතු කරලා හදපු පැරග්‍රාෆ් එකක් තමයි ඒක. හැබැයි දෙවෙනි පැරග්‍රාෆ් එක ගත්තොත් ඒ පැරග්‍රාෆ් එක ඇතුලේ සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙන්නේ ගස් වලින් අපිට තියෙන ප්‍රයෝජන ගැන විතරයි. හැබැයි පළවෙනි පැරග්‍රාෆ් එකේ අපි බැලුවොත් මුලින්ම ගස් වලින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා කියලා කියනවා. ඒ වගේ ඊට පස්සේ කියනවා ගස් වර්ග ගොඩක් තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා ලොකු ගහක් වෙවෙන්න ගොඩක් කල් ගත වෙනවා කියලා. ඊට පස්සේ කියනවා හැම මිනිසෙකුටම වගකීමක් තියෙනවා ගස් ආරක්ෂා කරන්න. ඊට පස්සේ ආයෙ කියනවා ගස් කියන්නේත් ස්වභාව ධර්මයේ කොටසක් කියලා. එතකොට ඒ එකට එකක් සම්බන්ධ නැති වාක්‍ය ගොඩක් එකතු කරලා තමයි මේ පළවෙනි වාක්‍ය හදලා තියෙන්නේ. එතකොට පළවෙනි පැරග්‍රාෆ් එක. එහෙනම් පැරග්‍රාෆ් එකක තියෙන වැදගත්ම ලක්ෂණය තමයි පැරග්‍රාෆ් එකකින් කතා කරන්න ඕන, කියන්නේ එක පැරග්‍රාෆ් එකකින් කතා කරන්න ඕන එක අයිඩියා එකක් ගැන විතරයි. ඒ වගේම හොඳ සංවිධානාත්මක පැරග්‍රාෆ් එකක මෙන්න මේ දේවල් අන්තර්ගත වෙන්න ඕනේ. මොනවාද? ටොපික් සෙන්ටෙන්ස් එකක්, ඒ වගේම සපෝටිං අයිඩියාස්, ටොපික් සෙන්ටෙන්ස් එකට ටොපික් සෙන්ටෙන්ස් එක සපෝට් කරන අයිඩියාස් තුනක්, ඒ වගේම කන්ක්ලූඩින් සෙන්ටෙන්ස් එකක්. ටොපික් සෙන්ටෙන්ස් එක තමයි පැරග්‍රාෆ් එකක තියෙන වැදගත්ම සෙන්ටෙන්ස් එක. මොකද ටොපික් සෙන්ටෙන්ස් එක තමයි සම්පූර්ණ පැරග්‍රාෆ් එකම පාලනය කරන්නේ. ඒකෙන් ටොපික් සෙන්ටෙන්ස් එකෙන් තමයි රීඩර්ට පැරග්‍රාෆ් එකේ මේන් අයිඩියා එක ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට ටොපික් සෙන්ටෙන්ස් එක පැරග්‍රාෆ් එක ආරම්භයේදී දැක ගන්න පුළුවන්. ටොපික් සෙන්ටෙන්ස් එක ලියුවට පස්සේ ටොපික් සෙන්ටෙන්ස් එකෙන් කියවෙන අයිඩියා එක තහවුරු කරන, එහෙමත් නැත්නම් ඒ අයිඩියා එකට සපෝට් කරන අයිඩියාස් තුනක් අපි ලියන්න ඕන. ඊළඟට කන්ක්ලූඩින් සෙන්ටෙන්ස් එක තමයි පැරග්‍රාෆ් එකේ තියෙන අන්තිම සෙන්ටෙන්ස් එක. ඒ සෙන්ටෙන්ස් එකේ මුළු පැරග්‍රාෆ් එකේම මේන් අයිඩියා එක සමරයිස් කරනවා. ඒ වගේම අපිට පුළුවන් ටොපික් සෙන්ටෙන්ස් එක වෙනත් වචන වලින් ආයෙ ප්‍රකාශ කරන්න කන්ක්ලූඩින් සෙන්ටෙන්ස් එක විදියට. හරි. මම ඔයාලට තවත් ටාස්ක් එකක් දෙනවා. මේ පැරග්‍රාෆ් එකේ මේන් අයිඩියා එක මොකක්ද? There are 3 reasons why Canada is one of the best countries in the world. First, Canada has an excellent healthcare system. All Canadians have access to medical services at a reasonable price. Second, Canada has a high standard of education. Students are taught by well-trained teachers and are encouraged to continue studying at university. Finally, Canada's cities are clean and efficiently managed. Canadian cities have many parks and lots of space for people to live. As a result, Canada is a desirable place to live. සිංහල තේරුම කිව්වොත් පළවෙනි වාක්‍යයෙන් කියවෙන්නේ කැනඩාව ලෝකයේ හොඳම රටවල් අතරින් එකක් වීමට හේතු තුනක් තියෙනවා කියන එක. ඊළඟට කියනවා පළවෙනි එක
කැනඩාව සතුව හොඳ සෞඛ්‍ය පද්ධතියක් පවතිනවා. ඊළඟට කියනවා වෛද්‍ය සේවා සඳහා සියලුම කැනේඩියානුවන්ට සාධාරණ මිලක් යටතේ සියලුම කැනේඩියානුවන්ට වෛද්‍ය සේවා ලබා ගන්න පුළුවන් කියලා කියනවා. එවැනියට ඉහළ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් කැනඩාව තුළ පවතිනවා. ඉතා හොඳින් පුහුණු වූ ගුරුවරු විසින් සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා දිරිමත් කෙරෙනවා. අවසාන වශයෙන් කැනඩාවෙහි නගර කිසිදුයි සහ ඵලදායීව කාර්යක්ෂමව කළමනාකරණය වෙනවා. කැනඩියාව සතුව උද්‍යාන විශාල ප්‍රමාණයක් පවතිනවා සහ ජනතාවට මිනිසුන්ට ජීවත් වීමට ලොකු ඉඩකඩ ප්‍රමාණයක් පවතිනවා. ඊළඟට කියනවා එහි ප්‍රතිඵලයක් ලෙස කැනඩාව ජීවත් වීමට සුදුසු ස්ථානයක් කියලා කියනවා. හරි, මොකක්ද එතකොට මේන් අයිඩියා එක? මේ පැරග්‍රාෆ් එක ඇතුලේ යම්කිසි සෙන්ටෙන්ස් එකක් තියෙනවා. ඒ සෙන්ටෙන්ස් එකේ මුළු පැරග්‍රාෆ් එකේදීම මොනවද කතා කරන්නේ කියන එක පිළිබඳ අර්ගත වෙනවා. මොකක්ද ඒ සෙන්ටෙන්ස් එක? පළවෙනි සෙන්ටෙන්ස් එකෙන් තමයි මේන් අයිඩියා එක කියවෙන්නේ. There are 3 reasons why Canada is one of the best countries in the world. අන්න ඒ මේන් අයිඩියා එක කියවෙන සෙන්ටෙන්ස් එකට තමයි අපි ටොපික් සෙන්ටෙන්ස් එක කියලා කියන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ ටොපික් සෙන්ටෙන්ස් එක ලියන්නේ කියලා. ටොපික් සෙන්ටෙන්ස් එකේ කොටස් දෙකක් අන්තර්ගත වෙනවා. subject and controlling idea. subject කියන්නේ අපි අපේ මේන් අයිඩියා එක මොකක්ද? අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මොකක් ගැනද කියන එක. ඊළඟට controlling idea එකෙන් කියවෙන්නේ subject එක සම්බන්ධයෙන් මොකක්ද අපි කතා කරන්නේ කියන එක. දැන් මේ උදාහරණ තියෙන විදිහට නම් subject එක තමයි කැනඩා, controlling idea එක තමයි one of the best countries in the world කියන එක. කියන්නේ ලෝකයේ හොඳම රටවල් අතරින් එකක් වීමට හේතු මොනවද කියන එක තමයි controlling idea එක. හරි. අපි දැන් topic sentence එක ලියුවානේ. එහෙනම් ඊළඟට අපි supporting ideas 3ක් ලියන්න ඕන. topic sentence එක ලිව්වට පස්සේ අපි supporting ideas විදිහට ලියන්න ඕනේ මොකක්ද කියන එක තීරණය කරන්න මේ ප්‍රශ්න අහන්න පුළුවන්. why, how, what, where, who. ඒතර අපිට බලන්න පුළුවන් මොන ප්‍රශ්නෙටද උත්තරේ ලැබෙන්නේ කියලා. මෙතන topic sentence එකේදී කියන්නේ there are 3 reasons why Canada is one of the best countries in the world කියන්නේ. එහෙනම් අපිට අහන්න පුළුවන් what are the 3 reasons කියන ප්‍රශ්නේ අපි අහුවොත් අන්න අපිට උත්තරේ අපිට ideas 3ක් ලැබෙනවා. මොනවද හේතු 3 කියලා අපිට උත්තරයක් ලැබෙනවා. එහෙනම් ඊළඟට ඔයාලා මෙතනින් ඒ ideas 3 මොනවද කියන එක තෝරන්න. පළවෙනි එක මොකක්ද? First, Canada has an excellent healthcare system. දෙවෙනි එක second, Canada has a high standard of education. තුන්වෙනි එක finally, Canada's cities are clean and efficiently managed. මේ විදිහට අන්ලයින් කරාම ඔයාලට පේනවා ඇති මෙතන පළවෙනි සපෝටිංగ్ අයිඩියා එක ලිව්වා ඒක පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට දෙවෙනි සපෝටිංగ్ අයිඩියා එක ලියලා තිනවා ඒක පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට තුන්වෙනි සපෝටිංగ్ අයිඩියා එක ඊළඟට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ සපෝටිංగ్ අයිඩියාස් පැහැදිලි කරද්දී අපිට ක්‍රියේටිව් විදියට එක්සැම්පල්ස් අරන් ඒ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. හැබැයි අර මේන් අයිඩියා එකෙන් පිටට යන්න බෑ. පැරග්‍රාෆ් එකේ මේන් අයිඩියා එකෙන් පිටට යන්නත් බෑ. ඒ සපෝටිංగ్ අයිඩියා එකෙන් පිටට යන්නත් බෑ. ඊළඟට මොකක්ද මේ පැරග්‍රාෆ් එකේ කන්ක්ලූඩින් සෙන්ටෙන්ස් එක? ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ ෆයිනල් සෙන්ටෙන්ස් එක. අන්තිම සෙන්ටෙන්ස් එක. As a result, Canada is a desirable place to live. එතනදී ඔයාලට පේනවා ඇති ටොපික් සෙන්ටෙන්ස් එක වෙනත් වචන වලින් ලියලා තියෙනවා. Canada is a desirable place to live. ඒකම තමයි one of the best countries in the world කියන එකනොත් කියවෙන්නේ. හරි. ඔයාලට හිතනවද මේ විදිහට ස්ට්‍රක්චර් එකකට පැරග්‍රාෆ් එකක් ලියන්න යනකොට ඔයාලගේ ක්‍රියේටිවිටි එක එළියට එන්නේ නැහැ කියලා. ස්ට්‍රක්චර් එක බාධාවක් කරගන්න එපා. මේ ස්ට්‍රක්චර් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ලියන පැරග්‍රාෆ් එකේ ලොජිකල් එකක් ඇති කරන එක. එතකොට රීඩර්ට පහසු වෙනවා ඔයාලා ලියලා තියෙන මොකක්ද කියන එක පිළිබඳ තේරුම් ගන්න. ඒ නිසා ඔයාලා
ක්‍රියේටිව් විදියට එක්සාම්පල්ස් එහෙම දාලා පැහැදිලි කරන්න. හරි එහෙනම් එතනින් පැරග්‍රාෆ්ස් ලියන විදිහ කතා කරලා ඉවරයි. හරි එහෙනම් ඊළඟට අපි කතා කරමු මේ පැරග්‍රාෆ්ස් එසේ එකක් ඇතුළේදී කොහොමද එකකට එකක් සම්බන්ධ වෙන්නේ කියලා. කලින් වීඩියෝ එකේදීත් මම ඔයාලට කියලා දුන්නා 5 පැරග්‍රාෆ් එසේ එකක ස්ට්‍රක්චර් එක ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එකක් බොඩි පැරග්‍රාෆ්ස් 3කුත් කන්ක්ලූෂන් එකකිනුත් සමන්විත වෙනවා මේ එසේ එකේ ස්ට්‍රක්චර් එක. ඒ වගේම තමයි අපේ එසේ එක ඇතුලේ ලොජිකල් ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එක, ඒ වගේම බොඩි පැරග්‍රාෆ්ස් 3, ඒ වගේම කන්ක්ලූෂන් එක එකකට එකක් තාර්කික විදියට සම්බන්ධ වෙන්න ඕනේ. නිකන් ගලා යාමක් තියෙන්න ඕනේ. කලින් වීඩියෝ එකේදී මම කතා කරා ඔයාලට අරගෙන ආව සාම්පල් එසේ එකක්. ඉතින් මේ සාම්පල් එසේ එක පාවිච්චි කරලා මම අද කතා කරන්නේ කොහොමද මේ ඒකේ ලොජිකල් ස්ට්‍රක්චර් එක ගොඩනගන්නේ කියලා. එසේ එකේ ටොපික් එක තමයි quality of a good friend. මම කලින් වීඩියෝ එකේදී ඔයාලට කතා කරා මේකෙදි කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එක විස්තර කරලා, يعني ජෙනරල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා ඊට පස්සේ ඒක නැරෝ ඩවුන් කරලා ඊට පස්සේ එසේ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන තැන, يعني තීසිස් ස්ටේට්මන්ට් එකට එන විදියම කතා කරා. එසේ එකේ තීසිස් ස්ටේට්මන්ට් එක තමයි however being dependable, being a good listener and being thoughtful are some of the most important qualities that set apart a good friend from a mere friend. මේ තීසිස් ස්ටේට්මන්ට් එකෙන් තමයි අනිත් අපේ බොඩි පැරග්‍රාෆ්ස් 3 ඉන්ට්‍රොඩක්ටරි පැරග්‍රාෆ් එකට සම්බන්ධ වෙන්නේ. කියන්නේ අපේ එසේ එකෙන් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක කියවෙන්නේ මේ තීසිස් ස්ටේට්මන්ට් එකෙන්. එහෙනම් මේ තීසිස් ස්ටේට්මන්ට් එකට අනුව මුලින්ම කතා කරන්න ඕන මේ being dependable කියන ගති ලක්ෂණය ගැන. පළවෙනි පැරග්‍රාෆ් එකෙන් කතා කරන්න ඕනේ මේ ගති ලක්ෂණය ගැන. බලමු මේ එසේ එකේදී කොහොමද මේ ෆස්ට් පැරග්‍රාෆ් එක ගොඩනගලා තියෙන්නේ කියලා. මුලින්ම ටොපික් සෙන්ටෙන්ස් එක ලියලා තියෙනවා first a good friend is a person whom someone can always depend on. ඔයාලට පේනවා ඇති මේ පැරග්‍රාෆ් එකේ ටොපික් එක වෙන්න ඕන being dependable කියන quality එක උනාට ඒගොල්ලෝ කෙලින්ම කියලා නැහැ මම මේ පැරග්‍රාෆ් එකෙන් කතා කරන්න යන මේ quality එක ගැන කියලා. ඒගොල්ලෝ ටොපික් එක ඇඟ වෙන විදිහේ වාක්‍යයකින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒක තව ටිකක් විස්තර කරලා තිනවා this can probably be said about all good friends, they are dependable. ඊට පස්සේ එනවා supporting ideas වලට. පළවෙනි supporting idea එක when another friend needs them, they are the first they are to help. ඊට දෙවැනි idea එක they make their friends problem their own problems. තුන්වෙනි idea එක whether it is money, time, resources or emotional support, a good friend is always there for someone they care about. ඊට පස්සේ conclusion එක ලියලා තියෙනවා they are reliable and it is a little miracle that your friend always happens to be there for you, willing to offer his or her time and energy with no conditions. එතකොට මෙතනදී යාලා reliable කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ topic sentence එකේ තියෙන depend on කියන එකට ඒකම වෙනත් වචන වලින් මෙතන reliable කියලා පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට මේ essay එකේ thesis statement එකට අනුව අපි කතා කරන්න ඕන ඊළඟ පැරග්‍රාෆ් එකෙන් දෙවෙනි පැරග්‍රාෆ් එකෙන් කතා කරන්න ඕන මාතෘකාව තමයි good listener කියන quality එක. බලමු එයාලා කොහොමද ලියලා තියෙන්නේ කියලා. එයාලා good listener කියන topic එක ඇඟ වෙන විදිහේ වාක්‍යයකින් පටන් ගන්න තියෙනවා. topic sentence එක. Another quality of a good friend is that he or she is a good listener. ඊළඟට supporting ideas තුන. Sometimes people just need someone to talk to, someone who will listen and put their own thoughts, concerns and opinions aside just for a few minutes. දෙවෙනි idea එක being a good listener is a friend attractor because listening demonstrates one's support, sensitivity, empathy, kindness and consideration among other things. තුන්වෙනි idea එක in times of celebration and in times of hardship, what everyone needs, wants and requires is someone they can express their thoughts, emotions, concerns and celebrations to. ඊළඟ conclusion එක විදිහට ලියලා තිනවා
To have a good friend is a simple and innate need of human beings. thesis statement එකට අනුව ඊළඟට අපි ලියන්න ඕන thoughtful, being thoughtful කියන ගති ලක්ෂණය ගැන. එහෙනම් බලමු යාලා කොහොමද ලියලා තියෙන්නේ කියලා. A good friend, topic sentence එක ලියලා තිනා a good friend is also thoughtful. thoughtful කියන topic එක හැඟවින විදිහට ලියලා තියෙනවා. ඊළඟට topic sentences තුනක් ලියලා තියෙනවා. A good friend is a friend who will, upon hearing of their friend's bad day, will change their plans and plan something that their friend will find uplifting. ඊළඟට a good friend is someone who will, upon getting the news about their friend's promotion or a new job, throw a party in their name and celebrate with them to make the moment memorable and special. And also, a good friend is precautious about the threats that his or her friend is open to and always protect his or her friend. ඊළඟට conclusion එක, concluding sentence එක, thoughtfulness means mindfulness, which requires being a good listener and caring about a person. ඒ වගේම තමයි ඔයාලා essay එක ලියාගෙන යනකොට ඔයාලගේ essay එක ලස්සනට ගලාගෙන යන්න වැදගත් වෙන දෙයක් තමයි මේ transition words කියන්නේ. ඒකෙන් essay එකක paragraphs එකකට එකක් සම්බන්ධ කරනවා වගේම paragraph එකක් ඇතුලේ තියෙන sentences එකකට එකක් සම්බන්ධ කරන්න පුළුවන්. table එකෙන් පෙන්නලා තියෙනවා ඒ විදිහේ transition words වලට examples. එතකොට ඔයාලා දැන් කියාගෙන යන අයිඩියා එකට තවත් දෙයක් එකතු කරන්න ඕනේ නම් මෙන්න මේ විදිහේ වචන පාවිච්චි කරන්න පුළුවන්. along with, moreover, furthermore, also, as well, beside, in addition. ඒ වගේම ඔයාලට යම් දෙයක් හුවා දක්වන්න ඕනේ නම් මෙන්න මේ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. undoubtedly, especially, clearly, it is evident, importantly, absolutely, indeed. ඒ වගේම ඔයා ලියාගෙන යන paragraphs එහෙම නැත්නම් paragraph එකේ තියෙන sentences ලියාගෙන යන order එක අනුව මේ වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. following, previously, subsequently, first, second, final. ඒ විදිහේ වචන පාවිච්චි කරලා තිබුණා මම ඔයාලට කලින් කතා කරපු task එක example එක. ඒකේ supporting sentences first, second and final කියලා තමයි ලා තිබුණේ. ඊට පස්සේ තව ලියන්න පුළුවන් firstly, secondly, finally. ඊළඟට last but not least, first and foremost. ඒ වගේම ඔයාලට දැන් කියාගෙන යන දෙයට විරුද්ධ වෙනස් දෙයක් කියන්න ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් unlike, nevertheless, despite, in contrast to, contrary to, whereas, alternatively. ඊළඟට යම්කිසි දෙයක ප්‍රතිඵලයක් කියලා ඔයාලට කියන්න ඕන නම් as a consequence, as a result of, thus, hence, consequently, due to, therefore කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. මේ example එකක් විදියට කියන එක කියන්න ඕන නම් ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් such as, in this case, for example, for instance, including. ඊළඟට සංසන්දනයක් කරන්න ඕන නම් similarly, equally, likewise, just as, compare to, in the same way. ඊළඟට summary එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ concluding sentence, paragraph එකේ concluding sentence එක වගේම essay එකේ conclusion එක ලියනකොට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් briefly, in short, in conclusion, to summarize, altogether, to sum up, to conclude, in summary කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාලගේ essay එකේ logical flow එක ගොඩනගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලගේ exam paper එකේ හරි assignment guidelines වල හරි කියලා තියෙනවා නම් thesis statement එක topic sentences underline කරන්න කියලා ඒ විදිහට underline කරන්න. ඒ වගේම exam එකකට essay එකක්
ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එකේ එක්සෑම් එකකට මේ එසේ එකක් ලියන්න එනවා නම් ගොඩක් වෙලාවට thesis statement එකට topic sentences වලට ඊට පස්සේ supporting sentences ඊට පස්සේ concluding sentence structure එක තියෙනවා නම් එසේ එකෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ඒ ස්ට්‍රක්චර් එක තියෙනවට විතරක් හම්බ වෙනවා වැඩි ලකුණු ප්‍රමාණයක්. ඔයාලට එක්සෑම් එකේදී එසේ එක සම්පූර්ණයෙන් ලියා ගන්න වෙලාව මදි වගේ හිතෙනවා නම් introductory paragraph එකයි thesis statement එකයි ලියලා ඒ ඊළඟ paragraphs තුනේ topic sentences විතරක් හරි ලියලා තියන්න. ඒවට ඉඩ තියලා topic sentences විතරක් හරි ලියලා තියන්න. ඒවට ලකුණු හම්බ වෙනවා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් මම කන්ක්ලූෂන් එක ලියන විදිහට ඔයාලට අරගෙන එනවා. එහෙනම් මගේ වීඩියෝ එක බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.